පින්වතුනි අපි චුට්ටක් අද මේ කර්ම විපාක මිනිස්සු කරා එන ආකාරය අපි චුට්ටක් තේරුම් ගන්න උත්සාහයක් ගමු. හැබැයි අපි අපේ නුවණින් ටික ටික තේරුම් ගත්තට මේක අපේ විෂයක් නෙමෙයි. කම්ම විපාකෝ අචින්තියෝ කියන. අචින්තියයි කියන එක බුදු කෙනෙක්ගේ බුදු නුවණට වැටහෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට වැටහෙන්නේ නැහැ. මාර්ගඵලලාභීන්ටවත් රහතන් වහන්සේලාටවත් ඒ කර්ම විපාක ඒ විෂය තමන්ගේ නුවණට විශේෂ වෙන දෙයක් නෙවෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට තේරුම් ගන්න ඒ කර්ම විපාක කොටස් වලට බෙද බෙද පෙන්නවා. සමහර ඒවා තියෙනවා මෙලොව මතුවලා විපාක දෙනවා. සමහර ඒවා තියෙනවා ඊළඟ ජීවිතේ විපාක දෙනවා. උපපජ්ජ වේදනීයයි. සමහර කර්ම තියෙනවා නිවන් දකින්නකම් විපාක දෙනවා. අන්න ඒවා අපිට හිතා ගන්න බෑ. කොහොමද මේවා මෙච්චර එන්නේ කියලා. එක තැනක තියෙනවා එක එළුවෙක්ගේ බෙල්ල කපලා ආත්ම 500ක් ඉපදී බෙලි කැපුම් කෑවා කියන. එතකොට සමහර කර්මයන්ගේ විපාක ආත්ම 100 ගණන් විපාක දීලා ඉවර වෙන්නේ. එතකන් ඒකේ විපාක ශක්තිය තමන් පසුපස එනවා. ඒක එන්නේ කොහොමද කියලා අපේ නුවණට තේරෙන්නේ. ඒක අචින්ත්‍ය දෙයක්. හැම ආත්මිකම විපාක දෙන කර්ම තියෙන සමහරුන්ට නිවන් දකින්නකම් අන්තිම ආත්මේ පිරිනිවන් පාන ආත්මෙත් විපාක කොටසක් එනවා. එතකොට අපිට පේනවා මේ කර්ම විපාක විශේෂ හරි පුදුමයි ඒක. කොහොමද මේ අපේ පස්සෙන් එන්නේ? දැන් මිනිස්සු හිතන්නේ ආවෝක කරා එතනින් ඉවරයි. දැන් අපි බේරුණා කාගෙන් හරි පලිය අරගෙන මිනිස්සු හිතනවා යන්තම් ඉවරයි ඒ කරදරේ. එතනින් ඉවර වෙන්නේ නැහැ. එතනින් පටන් ගන්නවා සසරටම පටන් ගන්නවා. ඊළඟට සසරේ දිගට තමන්ගේ පසුපස ඒ කර්ම විපාක උපෝපං ආත්මවල එනවා. ඊළඟට සමහර කර්ම තියෙනවා පින්වතුනි ඒවැ විපාක බලවත් වෙන්නේ ඒහා සමාන කාලයක් ආවට පස්සේ. දැන් හොඳට පේනවා ඇති සමාජයේ සමහර අය ඔය පව්කම් කර කර අකුසල් කර කර ඉන්න මිනිස්සු ඉන්නවා. හොඳට වැජබිලා ඉන්නා වගේ පේන්නේ නැද්ද සමහරු? ඉන්නවා. සමහර අය ඉන්නවා ඔහි අනුන්ගේ අඩුපාඩු හොය අනුන්ට බැන ගෙවල් වල ඉතින් මිලෝ ධර්මයක් නැතුව ජීවත් වෙන මිනිස්සු ගොඩක් ඉන්නවනේ. කිසි කරදරයක් නැහැ. ඔහි ඉතින් යන්තම් උනක් හෙම්බිරිසාවක් හැදෙනවා. සාමාන්‍ය ඉතින් ওই ප්‍රශ්න වලට මුහුණ දීදී ඔහි ඉන්නවා. යම් දවසක පින්කම් කරන්න ඕනේ අනේ බණ ටිකක් අහන්න ඕනේ සිල් රකින්න ඕනේ කියලා හිතුවද එතන ඉඳන් කරදර සමහරුන්ට. බනහන්න බෑ ඔළුව කැක්කුම එනවා සමහරුන්ට. භාවනාවක් කරන්න බෑ. ඇඟ හිර වෙනවා වගේ සමහරුන්ගේ ඔළුව කැක්කුම කලන්ත එනවා. ඔබ දැකලා ඇති සමහරු ඉන්නවා බුදුන් අඳින්න බෑ. වෙවුලනවා. පිරිත් කියන තැන්වල ඉන්න බෑ ඇඟ දනවා. මොකක් හරි කරදරයක් එනවා මිනිස්සෙකුට. පින්කම් කරගන්න බෑ. ඒ පින්කමක් කරන්න හිතනකොට ඒකට යන්න හිතාගෙන ඉන්නකොට දින ලං වෙනකොට මොනවා හරි ප්‍රශ්නයක්. ඒවා කෙනෙක් මේක හරියට කර්ම විපාක තේරුම් ගන්න බැරි වුණොත් හිතනවා අපිට ඉස්සර කිසි කරදරයක් නැහැ ඕම් පින්කම් කරන්න ගත්තට පස්සේ පුදුම කරදර කියලා හිතනවා. ඒ පින්කම් කරන නිසා කරදර එනව නෙමෙයි. අපි සසරේ පින්කම් කරන අයට බාධා කරලා පින්කම් කරන අයට කරදර හිරිහැර කරලා ඒ අයට නොයේක් විදිහේ වචන කියලා ඒව කඩාකප්පල් කරන්න උපක්‍රම යොදලා ඒවැ විපාක අපිට එන්නේ කවදා හරි අපි පිනක් කරන්න පටන් ගත්ත දවසට ඒ විපාක අපේ පස්සෙන් එනවා. ඒ නිසා පින්වතුනි දැන් අපි දකිනවා සමහරු භාවනා පැවිදි වෙන්න උත්සාහ කරනවා කියන පවුලක කවුරු හරි කෙනෙක් ඕකට නෑයොම එකතු වෙලා කරදර කරනවා බනිනවා නොයේ කතා කියනවා ඒක වළක්වනවා. ඒවැ විපාක එන්නේ තමන් කවදා හරි සසරින් නිවන් දකින්න හදනකොට තමන්ට විපාක එන්නේ. අද නෙමෙයි. සමහරලාට තව ආත්ම ගානකින් හරි යම් බුද්ධ ශාසනයක බණක් අහලා අනේ මට නිවන් දකින්න ඕනෑ කියලා හිතුවද අන්න එදාට කරදර එනවා. අර විපාක එන්නේ එහෙම. සමහර ඒවා හරි පුදුමයි. කාශ්‍යප බුදුහාඳුරන්ගේ කාලේ යාළුවෝ දෙන්නෙක් හිටියා. පුංචි කාලේ ඉඳන් බොහෝම මිත්‍ර යාළුවෝ දෙන්නේ. එතකොට මේ යාළුවෝ දෙන්න පොඩි කාලේ ඉඳන් බොහොම හිතවත්ව හිටියා. එකට හිටියා.
දෙන්නම කල්පනා කර දෙන්නම එකට කතා වුණා අපි විමුක්තියක් හොයාගෙන යමු. දෙන්නම ගිහිල්ලා පැවිදි වුණා. එකටමයි පැවිදි වුණේ. දැන් පැවිදි වෙලා පැවිදි ජීවිතය තුළ දෙන්න එකට උදේ නැගිටිනවා. එකට පිණ්ඩපාත යනවා. එකට භාවනා කරනවා. එකට ධර්ම සාකච්ඡා කරනවා. ආරාමේ තව ස්වාමීන් වහන්සේලා ගොඩක් හිටියත් මේ දෙන්න පුදුම යාළුකමක්, පුදුම මිත්‍රකමක්. බොහෝම හිතවත්. එහෙම ඉන්නකොට අනිත් අයත් කියනවා මේ දෙන්න නම් බිඳවන්න බෑ. මේ දෙන්න නම් තරහ කරවන්න බෑ කාටවත්. ඔහොම කියනවනේ මිනිස්සුනේ. එතකොට ඔහොම කියනකොට ඔය මනුස්ස ලෝකේ මිනිස්සු අතරත් ඉන්නවනේ උපක්‍රම යොදන අය. බලනවා නිකන් කීලම් කියලා බලනවා. කොටවන්න බලනවා, තරහ කරවන්න පුළුවන්ද බලනවා. ඒ වගේ අපිට නොපෙනෙන ලෝකෙත් එහෙම දේවල් තියෙනවා. ඕක අහගෙන හිටියා මිත්‍යා දෘෂ්ටික දෙවි කෙනෙක්. දෙවියන් ඔක්කොම මේ සම්මාදිට්ඨික නෙමෙයි. මේ දේවතාව කල්පනා කරා මේ දෙන්නගේ මිත්‍රත්වය පරීක්ෂා කරන්න ඕනේ. මාත් උපක්‍රමයක් දන්නංකෝ කියලා හිතුවා. දැන් පෝය කරන දවසක්. ඔබ දන්නවා මේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා පෝය කර්ම විනය කර්ම කරන. මාසෙකට දේවතාව. එහෙම පෝය කර්ම විනය කර්ම කරනකොට පෝය සීමාවක් තියෙන පන්සලකට ඈත ආරණ්‍යයකට දැන් මේ දෙන්න කැලේ ඉන්නේ පිටත් වෙලා ගියා. කැලේ මැද්දෙන් යනකොට දැන් යාළුවෝ දෙන්න ස්වාමීන් වහන්සේලා දෙන්න. කැලේ මැද්දෙන් යනකොට එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේ මිත්‍රය මගේ බඩ චුට්ටක් රිදෙනවා වගේ මං කැලේට ගිහින් එන්නම් කිව්වා. මැසිකිළියකට යන්න. යාළුවා වුණත් දැන් පස්සෙන් යන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. හොඳයි එහෙනම් මං ඉන්නම් ඔයා කැලේට ගිහින් එන්න කිව්වා. මේ වනාන්තරයේ ඇතුලේ. දැන් අර ස්වාමීන් වහන්සේ කැලේට ගිය වෙලාවේ අර දේවතාවා මේ දෙන්නගේ මිත්‍රත්වය පරීක්ෂා කරන්න සැක හිතෙන විදිහට කාන්තාවක් වගේ වෙස්වලාගෙන ඡායාවක් වගේ අර භික්ෂුව කැලේට ගිය පැත්තෙන් එහාට මෙහාට පේන ඡායාවක් වගේ ගියා. අර අනිත් ස්වාමීන් වහන්සේට සැකයක් ඇති වෙනවා. අර ස්වාමීන් වහන්සේ කැලේට ගිහිල්ලා වතුර හොයාගෙන කැලෑවල වල ඉතින් පිළිවෙලට හැමදේම නැහනේ වෙලා ගියා. ওই ටික කරගෙන එනකොට කාන්තාවක් වගේ සැක හිතෙන විදිහට මේ දේවතාව ඡායාවල් මවල සැකයක් ඉපැද්දෙව්වා. අනික් ස්වාමීන් වහන්සේට හිතුණා මෙයා මේ කැලේට ගිහිල්ලා ඕක තමයි මේ පරක්කුනේ. ආවා. ආපු ගමන් කිව්වා දුස්සීලයා අද ඉඳන් උඹේ මගේ ඇසුරක් නැහැ කිව්වා. අද ඉඳන් උඹේ මගේ ඇසුරක් නැහැ කිව්වා. එතකොට අර ස්වාමීන් වහන්සේ කිව්වානේ ඇයි මට එහෙම කියන්නේ? මම මොකද්ද කර නෑ කතාවක් නෑ කිව්වා. දෙන්න පාඩුවේ ගියා. ගිහිල්ලා දැන් ආරාමයට ගිහිල්ලා දැන් පොයේ සීමාවේ පොය කරන වෙලාවේ සාමාන්‍ය විනය කර්ම වල තියෙන පොය කරනකොට ඒ උපසම්පදා ස්වාමීන් වහන්සේලා ඔක්කොම ඇවැද්දෙසලා ඒ අයගේ සීලය ගැන අහනවා. මේ ඉන්න සංඝයා සිල්වත්ද පිරිසිදුද කියලා. එහෙම අහනකොට අර ස්වාමීන් වහන්සේ කිව්වා මගේ යාළුවා වෙන්න පුළුවන්. පුංචි කාලේ ඉඳන් දන්නවා වෙන්න පුළුවන්. හැබැයි මෙයා පොයේ සීමාවේ තියන්න සුදුසු කෙනෙක් නෙමෙයි. මෙයා සංඝයාට අයිති නැති කෙනෙක්. සංඝයාගෙන් අයින් කරන්න එළියට දාන්න කියලා පොය කරන්න කලින්. එතකොට අර දේවතාවත් ඇතිගත් අහෝ මං කරගත් අකුසලී. මම මේ මිත්‍රත්වය පරීක්ෂා කරන්නයි මේක කරේ. බිඳවන්න නෙමෙයි. නමුත් මට වෙච්ච දේ කියලා දේවතාවත් දිව්‍ය ස්වරූපෙන් පෙනී හිටියා කියනවා පොයේ සීමාවේ සංඝයා ඉදිරියේ. මේ කාශ්‍යප බුද්ධ ශාසනය අපේ බුද්ධ ශාසනයේ කතාවක් නෙමෙයි. පෙනී ඉඳලා කිව්වා මමයි මේ දේ කරේ මට සමා වෙන්න කිව්වා. මේ දෙන්නගේ මිත්‍රත්වය පරීක්ෂා කරන්නයි කිය මං එහෙම කරේ. සංඝයා සැක හැරගත්තා. එකට පොය කරා. හැබැයි ඔය වගේ දැන් හිතන්න පුංචි කාලේ ඉඳන් එකට හැදිලා. එකට පැවිදි වෙන්න ගිහිල්ලා. එකට බණ භාවනා කළා. එකට පිණ්ඩපාතේ ගිහිල්ලා. එකට නිවන් දකින්න වීරිය වඩලා. මෙහෙම දෙයක් වුණාට පස්සේ අර අනික් ස්වාමීන් වහන්සේට හිතුණා මෙච්චර එකට ඉඳලා මෙයා මාව සැක කරා. සමහර වචන ආපහු ගන්න බෑනේ. වචනෙන් හිත බිඳුනට පස්සේ. දෙන්න එදා පෝය කරලා දෙපැත්තකට බෙදිලා ගියා. ඒ මිත්‍රත්වය එතනින් අවසන් වුණා. ආරාම දෙහික බණ භාවනා කළා උන්වහන්සේලා දෙනම වීරිය වඩලා රහත් වුණා. ඒ ආරාමවලම පිරිනිවන් පෑවා. දැන් මේ කාශ්‍යප බුද්ධ ශාසනයේ සිදුවීම. ඔය දේවතාවත් ඔය දේ කරාට කෙලෙස් සහිතව ඉපදීලා ඔය දේ කරාට
පෙර සසරේ නිවන් දකින්න පාරමී පුරාගෙන ආපු පින් කරපු පුණ්‍යවන්ත කෙනෙක්. හැබැයි ඒ අකුසලේ මරණින් මත්තේ දිව්‍යාත්මෙන් චුත වෙලා නිරේට වැටුණා. අපායේ පැහිලා ඒ අකුසල විපාකෙ ගෙව්වා. ගෙවලා අපේ බුදුහාඳුරු පහළ වෙනකොට අපායෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට ආව අකුසලයේ ගෙවලා ගොඩක්. මනුස්ස ලෝකේ ඉපදුනා බොහෝම ධනවත් පවුලක තරුණයෙක් වෙලා ඉපදුනා. කුමාරයෙක්. තරුණ වයසට එනකොට බොහෝම ලස්සන හැමදේම තියෙනවා. සැප සම්පත් තියෙනවා. සල්ලි තියෙනවා. බලය තියෙනවා. කීර්තිය තියෙනවා. බොහෝම ධනවත් ප්‍රභූ පවුලක ඉපදුනා. තරුණ වයසේදී ඒ වගේම ධනවත් පවුලකින් විවාහයක් කරා. දැන් ගිහි කාලේ කිසි ප්‍රශ්නයක් නැහැ. විවාහ වුණා කිසි ප්‍රශ්නයක් නැහැ. කාලයක් විවාහ ජීවිතේ හොඳට ගත කරා. ඔහොම ඉන්නකොට අපේ බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන චාරිකාවේ වඩිනකොට මේ ගමට වැඩියා. එදා බණහන්න ගිය පිරිස අතර මේ තරුණයත් හිටියා. බණහලා හිතුණා අනේ මම පැවිදි වෙනවා. මේ ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා ගෙදර ඇවිල්ලා දෙමව්පියන්ටත් කියලා බිරිඳටත් කිව්වා. මුලදී බිරිඳ අකමැති වුණා. පස්සේ කිව්වා අනේ කමක් නැහැ. ඔයා හරි සසරින් ගැලවෙනවා නම් අනේ සාදු මාත් කැමතියි කිව්වා. එතන කරදරේකුත් නැහැ. බිරිඳගෙනුත් අවසර ගත්තා. අම්මා තාත්තගෙනුත් අවසර අරගෙන බොහොම සතුටින් සියලු සැප සම්පත් අතහැරලා ගිහිල්ලා පැවිදි වුණා. සිවුර දාගත්ත දවසේ ඉඳන් පිණ්ඩපාත ගියත් ගෑණියෙක් පස්සෙන් එනවා වගේ ඡායාවක් පේනවා. කුටියක හිටියොත් ඒ කුටියේ කාන්තාවක් එහාට මෙහාට යනවා වගේ මිනිස්සුන්ට ඡායාවල් පේනවා. මේ ශාසනය තුල පුදුම නිന്ദා පහස ලැබපු භික්ෂුවක්. මිනිස්සු ගරහනවා, බනිනවා, කුටි වලින් එළවනවා. බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම බොහොම සිල්වත් කෙනෙක්. මම දිව්‍යාංගනාවක් වගේ හිටපු කුමාරිකාව අතහැරලා පැවිදි වුණේ කිව්වා. මට මෙච්චර ධන සම්පත් තියෙන පවුලක කෙනෙක්. ස්වාමීනි මට මිනිස්සු මේ විදියට පහත් විදියට නිന്ദා පහස කරනවා. ස්වාමීනි ඇයි මේ කියලා ඇහුවා. බුදුරජාන් වහන්සේ වදාළ භික්ෂුව මේ ඔබම සසරේ වපුරපු දෙයක් කිව්වා. ඔබට මේකෙන් වෙන ගැලවීමක් නැහැ කිව්වා. ඔබ වීරිය වඩලා රහත් වෙන්න කිව්වා. එදාටයි කිව්වා ඕක නැති වෙන්නේ. ඒ කර්ම විපාකෙ ගෙවෙන දවසට ඔබ රහත් වෙන දවසට ওই ඡායාව පේන එක නැති වෙනවා කිව්වා. එතකන් ඔබට ගැලවීමක් නැහැ කිව්වා. කර්ම විපාකවල හැටි. උන්වහන්සේ මිනිස්සු අතර ගැවසුන්නේ නැහැ. මිනිසුත් පව පුරව ගන්නවා. කැලෑවල් වල පුදුම වීරියෙන් බණ භාවනා කරලා නිന്ദා පහස විඳගෙන වීරිය වඩලා රහත් වුණා. රහත් වෙන දවසේ අර ඡායාව පේන එක නැති වුණා කියන මිනිස්සුන්ට. එතකොට බලන්න මේ කාශ්‍යප බුද්ධ ශාසනයේ කරපු දේ විපාක ලැබුණේ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච දවසේ ඉඳන් හම්බුනේ. සමහර කර්ම ඒ වගේ. අපේ බුද්ධ ශාසනයේ හිටියා බුදුහාඳුරන්ට මුල් කාලේ උපස්ථාන කරා සුනක්කත්ත කියලා භික්ෂුවක්. ඒ සුනක්කත්ත කියන හාඳුරු භාවනා කරනකොට දිවස් නුවණ පහළ වුණා. දිබ්බ චක්කු. දෙවියන් පේනවා. අමනුෂ්‍යයොත් පේනවා. උන්වහන්සේ භාවනා කරනකොට දෙවි දේවතාවරු ඇවිල්ලා උන්වහන්සේට මොනවද කියනවා කියන එක කනට ඇහෙන්නේ. කනට ඇහෙන්න නම් දිබ්බ සෝතේ තියෙන්න ඕන. දිබ්බ චක්කු කියන්නේ ඇහෙන් පේනවා. දිබ්බ සෝතෙන් තමයි අපේ සීමාව ඉක්මවා ගිය දේවල් අහන්න පුළුවන්. බුදුහාඳුර ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම භාවනා කරා මට සමාධිය හොඳට වැඩෙනවා. මට දිබ්බ චක්කුන් නුවණ පහළ වුණා. මට දිබ්බ සෝතේ ඇති කරගන්න උපකාර කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ සුනක්කත්ත ඒක ඔබට බෑ කිව්වා. ඇයි ස්වාමීනි කියලා. ඔබ කාශ්‍යප බුද්ධ ශාසනයේ භාවනා වඩන භික්ෂුවක් එක්ක බහින්බස් වෙලා කනට ගහලා තියෙනවා කිව්වා. ඒකේ විපාකේ ඔබට ආත්ම ගානක් විපාක දීදී සසරේ ආපු දෙයක්. ඔබ මේ ජීවිතේ හොඳට කන් ඇහුණට භාවනා කරලා දිබ්බ සෝතේ උපදවන්න බෑ කිව්වා. ඒක වැහිලා තියෙන අකුසලේ. එතකොට මතක තියාගන්න අපිට සමහර කර්ම තියෙනවා ඒවෙන් අපි වැහිලා ඉන්නේ. අපිට මොන දැන් බලන්න සමහර මිනිස්සු ඉන්නවා මොකක් හරි විඳවන්න දෙයක් තියෙනවනේ ජීවිතේ. එක්ක ගොඩාක් සල්ලි තියෙනවා. නමුත් එක්ක ජීවිතේ විඳවන්න එක්ක පෞල් ප්‍රශ්නයක් තියෙනවා. එක්ක දරුවෝ නිසා විඳවනවා සමහරු. එක්ක මොකක් හරි ආබාධයක් තියෙන එක්ක දරුවෝ ඉන්නවා.
එක්ක පවුලේ ප්‍රශ්නයක්. එක්ක ලෙඩක් තියෙන හොඳ කරගන්න බැරි ලෙඩක් ඇතියෙනවා. සමහරුන්ට කන්න කෑම ඕන තරම් තියෙනවා කන්න බෑ. ඇයි ඒ? වෛද්‍යවරු කියනවා එක්ක ඉන්සියුලින් විදිනවා. කෑම දිහා බල බලා විඳවනවා. සමහරුන්ට කන්න නැතුව විඳවනවා. සමහරුන්ට ලෙඩ රෝග නිසා කාගන්න බැරුව විඳවනවා. මොකක් හරි දෙයකින් අපි විඳවනවා. කර්ම විපාක සමහර ඒවා එක එක පැතිවලින් මිනිස්සුන්ට ජීවිතේ කැරකිලා එනවා. සමහර කර්ම එන්නේ ඔන්න බලන්න අපේ බෝසතාණන් වහන්සේ දැන් අනිත් ඔක්කොම පැත්තක තියමු. ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලේ සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්තට පස්සේ සාරා සංකේය කල්පලක්ෂයක් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා ඔය දස පාරමිතා පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී කියන්නේ ජීවිතේ පූජා කර කර පාරමී පිරුවා. ඒ සසරේ පාරමී පුරපු හැටි දැන් දාන පාරමිතාව විතරක් ගැන හිතමු. බුදුහාඳුරු පෙන්නනවා බුදු වෙලා දේශනා කරනවා සාරිපුත්ත හාමුදුරන්ට සාරිපුත්තේ මේ දීර්ඝ සසර ගමනේ අහසේ තරු කැටවලට වඩා ලෝතුරා බුදු බව ලැබේවා කියන ප්‍රාර්ථනෙන් ඇස් දන් දීපු වාර තියෙනවා කියන. සතර මහා සාගරයේ ජලයට වඩා මේ දීර්ඝ සසර ගමනේ බුද්ධත්වයේම ලැබේවා කියන ප්‍රාර්ථනෙන් ලේ දන් දීලා තියෙනවා කියන. මහ පොළොවේ පස් වලට වඩා ශරීර කොටස් ශරීර මාංශේ දන් දීලා ඇති කියනවා. වෙස්සන්තර ආත්මේ දන් දෙනකොට 7 වාරයක් මහ පොළොව කම්පා වුණා කියලා. ඔච්චර දන් දීදී දාන පාරමිතා පුරාගෙන ඇවිල්ලා සාරා සංකේය කල්පලක්ෂයක් දාන පාරමිතා පුරාගෙන ඇවිල්ලා අපේ බුදුහාඳුරන්ට කලින් පහළ වුණේ කාශ්‍යප බුදුහාඳුර. කාශ්‍යප බුද්ධ ශාසනය අපේ බෝසතාණන් වහන්සේගේ නම ජෝතිපාල මානවකයා. වේහලිංග කියලා ගමක බොහෝම ධනවත් සිටු පවුලක ඉපදිච්ච තරුණේ. ඒ ගමේම හිටියා දුප්පත් අසරණ කුඹල්කරුවෙක්. නම ගටිකාර. අම්මා තාත්තගේ ඇස් පේන්නේ නැහැ. අන්ධ දෙමව්පියන්ට ওই වළඳක් හදලා මැටි වළඳක් හදලා විකුණලා ඒකෙන් තමයි අම්මා තාත්තා පෝෂණය කරගෙන රැක බලාගෙන ගටිකාර හිටියේ. හැබැයි ගටිකාර කාශ්‍යප බුදුහාඳුරන්ගේ ඒ කාලේ අග්‍රදායකයා කියනවා. ඒ අග්‍රදායකකම ලැබුණේ සද්ධාව නිසා. එතකොට වේහලිංග කියලා ගමේ තමයි ඒ කාලේ බුදුහාඳුර කාශ්‍යප බුදුහාඳුර ආරාමික වැඩ හිටිය වස් කාලේ. දවසක් ගටිකාරට මතක් වුණා බුදුහාඳුර වැඩම කරලා වැඩ ඉන්නවා. මගේ මිත්‍රයා ජෝතිපාල මානවකයා බණ ටිකක් අහන්න යාළුවව එක්ක යන්න ඕනේ කියලා ආවා. යාළුවා හම්බෙන්න ආවා. හැවිල්ලා කිව්වා යහළුව මේ අසල වේහලිංග ගමේ ආරාමික බුදු කෙනෙක් වැඩ ඉන්නවා. බුදු කෙනෙක් පහළ වෙලා අපි යම් බණ ටිකක් අහන්න කියමු. එතකොට කියවුණා මට වැඩක් නැහැ කිව්වා. ඔය මුඩු ශ්‍රමණයන්ගෙන් බණ අහලා මට වැඩක් නැහැ කිව්වා. අන්න වචනයක් එළියට පැන්නා. හැබැයි බුදු වෙනකම් මේ කෙලෙස් සහිතවයි එන්නේ තාම. බෝධි මූලයේ තමයි කෙලෙස් ප්‍රහාණය කරේ. එතකන් කෙලෙස් සහිතව යන සසර ගමනක් තියෙන. වචනයක් පිට වුණා ඔය මුඩු මහණන්ගෙන් බණ අහලා මට වැඩක් නැහැ කිව්වා. දෙවනි පාරත් කිව්ව නෑ යහළුව බුදු කෙනෙක් අපි යංකු බණ ටිකක් අහන්න කිව්වා. එතකොටත් කිව්වන් මං කිව්වනේ ওই මුඩු මහණන්ගෙන් බණ අහලා මට වැඩක් නෑ කිව්වා. තුන්වෙනි පාරත් කියුණා. ඊට පස්සේ අර යාළුවා කිව්වා මේ එහෙනම් අපි නාන්න යන් කිව්වා. තරුණ වයසේ ඉතින් හොඳයි කියලා දෙන්නම ගියා නාන්න. වැව ළඟට පේන ඈතින් ආරාමේ වේහලි. නාන්න ගියාට පස්සේ එකන් ගියේ අර උපක්‍රමයකට. ගටිකාර කල්පනා කරා මෙතනින් එක් යන්න ලේසි. එතනට ගිහිල්ලා කිව්වා යහළුව නාන්න කලින් අර ඈත අතන තියෙන ආරාම අපි බණ ටිකක් අහලා එමුකෝ. එතකොටත් කිව්වා මං කිව්වනේ කී සැරයක් කිව්වද ඔය මුඩු මහණන්ගෙන් බණ අහලා මට වැඩක් නැහැ කිව්වා. ඊට පස්සේ ගටිකාර කිව්වා එහෙනම් අපි නාමු කිව්වා. ඒ කාලේ අපි බෝසතාණන් වහන්සේ බොහෝම උසස් කුලයේ කෙනෙක්. සාමාන්‍යයෙන් ඉන්දියාවේ අදටත් ওই කුල ભેද හරියට තියෙනවා. උසස් කුලයේ කෙනෙක් ගඟට බැහැලා නානකොට ඊට වඩා පහත් කුලවල අය ඒත් එක්ක එක සමානව ගඟේ බැහැලා නාන්නේ නැහැ.
අර අයට ගෞරව කරන. ඒ නිසා ජෝතිපාල මානවකයා නාලා ගොඩට එනකම් ගටිකාර ගම් යූරේ වාඩි වෙලා හිටියා. කල්පනා කර කර හිටියා කොහොම හරි මං ගෙනියනවා මෙයාව. නාලා ගොඩට එනකොට ගිහිලා එක පාට ඉනෙන් අල්ලලා කෙස් වැටියෙන් ඔළුවෙන් තද කරලා ඇල්ලුවා. අල්ලලා හෙල්ලුවා. යනවද නැද්ද එහෙව බනහන්. එහෙම කියනකොට ජෝතිපාල මානවකයා කල්පනා කරා ගටිකාර වගේ කුඹල් කරුවෙක් මම වගේ උසස් කෙනෙක්ගේ කෙස් වැටියෙන් අල්ලලා මට සැර කරේ. එහෙනම් ඔය කෙනා ඒකාන්තයෙන් බුදු කෙනෙක් වෙන්නේ නැති. මොකක් හෝ මේක ඇති යන් කීවා. එතනින්ම ගියා බණහන්. එදා බුදුරජාණන් වහන්සේගෙන් බණහල අවසන් වෙනකොට ජෝතිපාල මානවකයා ගටිකාර ළඟට ඇවිල්ලා කිව්වා යහළුව ඔබ මේ ධර්මයේ මීට කලින් අහලා ඇයි පැවිදි නොවී ඉන්නේ කියලා ඇහුවා. එතකොට ගටිකාර කිව්වා අනේ මිත්‍රේ මගේ අම්මා තාත්තගේ ඇස් පේන්නේ නැහැ කිව්වා. මම වළඳක් හදලා කිව්වා අම්මා තාත්තා රැක බලාගෙන පෝෂණය කරගෙන ඉන්නේ. ඒ නිසා මට පැවිදි වෙන්න විදිහක් නැහැ. මම නම් අදම පැවිදි වෙනවා කියලා ජෝතිපාල මානවකයා කාශ්‍යප බුදුහාඳුර ළඟ පැවිදි වුණා. එදා විවරණ ගත්තා මහණෙනි මේ තමයි මේ බද්ද කල්පේ ඊළඟට බුදු වෙන කෙනා කියලා. දැන් ඔන්න ජෝතිපාල මානවකයා කාශ්‍යප බුදුහාඳුර ළඟ පැවිදි වුණා. ඒ පැවිදි ජීවිතයේ හොඳට සිල්වත් පාරමී පුරාගෙන හිටියා කිසි ප්‍රශ්නයක් නැහැ. මරණින් මත්තේ දෙව්ලොව ඉපදුනා. ආයමත් මනුස්ස ලෝකෙට ඇවිල්ලා සිටුවරයෙක් හැටියට සිටු තනතුරු ධර්මයෙන් භික්ෂුවකට ආරාමයක් හදලා පූජා කරලා ලොකු පින් කරගෙන ආයි දිව්‍ය ලෝකෙ ගියා. ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මහා සුදස්සන නමින් මනුස්ස ලෝකෙට ඇවිල්ලා සක්විති රජකම් කර අපේ බෝසතාණන් වහන්සේ. ඒත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මහා සුදස්සන සක්විති රජුරු මේ සත්රුවණින් සටුවනක් පහළ වෙනවා කියන සක්විති රජ කෙනෙකුට මුළු ලෝකෙම සිල්වත් පාලනය කළා ආයි දිව්‍ය ලෝකෙ ඉපදුනා. ඊට පස්සේ සක්‍ර දෙවියන්ගේ ආරාධනෙන් දාන පාරමිතාවේ පරමත්ත පාරමිතාව සම්පූර්ණ කරන්න මනුලොවට වැඩියා. ඒ තමයි වෙස්සන්තර ආත්මය. වෙස්සන්තර හැටියට 7 වාරයක් මහ පොළොව කම්පා කර කර දන් දුන්නා. අර කර්මෙ මතුන්නේ. ආයි දිව්‍ය ලෝකෙ ඉපදුනා. බෝසතාණන් වහන්සේ දෙව්ලෝ තුසිත දෙව්ලෝ වැඩ ඉන්නකොට සක්‍ර දෙවියන් පිරිවරාගෙන ආරාධනා කරා. කාලෝ යන්තේ මහාවීරයන් වහන්සේ සුබහන්සිට දැන් කාලයයි. උප්පජ්ජ මාතු කුච්චයන් මිනිස් මව් කුසක උපදින්න. සදේව කන්තාරයන්තෝ බුද්ධස්වමතම් පදං. අමෘත නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කරවන සේක්වා කියලා ආරාධනයක් කරා. ඒ ආරාධනයේ පිළි අරගෙන පින්වන්ත මහාමායා දේවිය කුස පිළිසිඳ ගත්තා. මාස 10ක් කුසේ වැඩුණා. වෙසක් පුන් පොහෝ දවසේ ලෝකෙට බිහි වුණා. අවුරුදු 29ක් ගිහි ජීවිතේ ගත කරා. රම්මේ සුබ මාලිගාවල බොහෝ සැපසේ හිටියා. අර කර්මෙ මතුන්නේ. රාහුල පුතා ඉපදිච්ච දවසේ අබිනිෂ්ක්‍රමණය කරා. චන්න ඇමතියා සමග කන්ත කසු පිට නැගලා අබිනිෂ්ක්‍රමණය කරා. අනෝමා නදියෙන් එතර වෙලා කල්පනා කරා මෙතනින් එහාට මං තනියම යා යුතු ගමන. මගුල් කඩුවෙන් කෙස් වැටිය කපල අතේ තියාගෙන සත්‍යක්‍රියාවක් කරා. මට ඒකාන්තයෙන් විමුක්තිය ලැබේ නම් මේ කෙස් පොළොවට නොවැටේවා අහසේම රැඳේවා කියලා අහසට වීසි කරා. උන්වහන්සේට ඒකාන්තයෙන් බුද්ධත්වය ලැබෙනවා කියලා සාක්ෂියක් හැටියට කෙස් වැටි අහසට පැන නැග්ගා. සක්‍ර දෙවියන් රන් කරඬුවෙන් පිළිගෙන දෙව්ලොවට සාදුකාර දීදී ගිහිල්ලා එදාම චෛත්‍යයක් මැව්වා. 12 යොදුනක් විශාල සත්රුවණින් මවපු චෛත්‍ය තව්තිසා දෙව්ලොව. ඒ තමයි සිළුමිණි මහා සෑය. ඒ වෙලාවේ මගුල් කඩුවයි ආභරණ ටිකයි දුන්න චන්න ඇමතියට ඔබ මේව අරගෙන ආපහු යන්න කිව්වා. තමන් ඇඳගෙන ඉන්න රාජකීය සලු දිහා බලලා හිතුවා මේවා නම් ශ්‍රමණේකට සුදුසු නෑ. එහෙම හිතනකොට දසදහසක් ලෝක දහතුල දෙවියන් අහසේ සාදුකාර දීදී ප්‍රීතිഘോഷා කරනවා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා කියලා. ඒ අතර දෙවි කෙනෙක් හිටියා ගටිකාර දෙවියන්. කවුද? අර කාශ්‍යප බුද්ධ ශාසනයේ බලෙන්ම බණහන් ඇදගෙන ගිය කුඹල් කරුවා. පැවිදි වෙන්න ලැබුණේ නැහැ අම්මා තාත්තා අන්ධ නිසා. රැක බලාගෙන හිටියා. ගිහි ජීවිතේම බණහල අනාගාමී වෙලා සුද්ධාවාස බඹලව ඉපදුනේ.
බ්‍රහ්ම ලෝකේ ඉඳන් සාදුකාර දිදී දෙවියන් එක්ක බලනකොට දැක්ක තමන්ගේ සංසාරි මිත්‍රයා අභිනිෂ්ක්‍රමණය කරන බුද්ධත්වයේ පිණිස පාරමී පුරාගත්ත කෙනා. මගේ අතින් අටපිරිකරක් පූජා කරන්න ඕන කියලා අහසින් ඇවිල්ලා අටපිරිකර පූජා කරේ අර ගටීකාර බ්‍රහ්ම දෙවියන්. ඒ ගටීකාර බ්‍රහ්ම දෙවියන් දීපු සිවුරු පිරිකර ඇඳගත්තා. ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍රයුගල අතේ තියාගෙන සත්‍යක්‍රියාවක් කරා. මට ඒ කාන්ති විමුක්තිය ලැබේ නම් මේ ගිහි වස්ත්‍ර පොළොවට නොවැටේවා අහසීම රැඳීවා කියලා සත්‍යක්‍රියාවක් කළ අහසට වීසි කර. එතනදිත් උන්වහන්සේට ඒ කාන්තෙන් බුද්ධත්වයේ ලැබෙනවා කියලා සාක්ෂියක් විදිහට අර ගිහි වස්ත්‍රයුගල අහසට පැන නැග්ගා. ගටීකාර බ්‍රහ්ම දෙවියන් කරඬුවකින් පිළිගෙන ගිහි වස්ත්‍රයුගල බඹලොවට ගිහින් චෛත්‍යයක් මැව්වා. ඒ තමයි සලුබිනි සෑය. අර සිවුරු පිරිකර දරාගෙන කැලේට ගියාද එතන ඉඳන් අර කර්ම විපාක දෙන්න පටන් ගත්තා. අවුරුදු 6ක් අන්ත දුක් විඳින්මින් දුෂ්කර ක්‍රියා කරන්න වුණා. මතක තියාගන්න ඊළඟට බුදු වෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ දීර්ඝ ආයුෂ ඇති කාලික බුදු වෙන්නේ. සතියයි දුෂ්කර ක්‍රියා කරන්න. පෙර පහළ වෙච්ච හැම බුදු කෙනෙක්ම සතියයි මාසයයි මාස 3යි දුෂ්කර ක්‍රියා කාල තියෙනවා. මිනිස්සුන්ගේ ආයුෂ අඩුම කාලේ බුදු වෙච්ච අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 6ක් පාරමී සම්පූර්ණ කරලත් පුදුම දුකක් විඳින්මින් දුෂ්කර ක්‍රියාවක් කරන්න වුණා. අර කාශ්‍යප බුද්ධ ශාසනේ ඔය මුඩු මහණන්ගෙන් බණහල මට වැඩක් නැහැ කියපු වචනේ අකුසලී ගෙවා ගන්න. සමහර කර්ම විපාක හරි පුදුමයි. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු කාලේ බුදුහාඳුරු බුදු වෙලා සාරිපුත්ත හාඳුරන්ට කියනවා සාරිපුත්ත දුෂ්කර ක්‍රියා කරන කාලේ ආහාර වර්ජනය කරලා එක හාල් ඇටින් වෙන මොකුත් නැහැ දවසම දිවාගේ එක හාල් ඇටයක් තියාගන්නවා කියන. එක බත් ඇටයක් දිවාග තියාගන්නවා දවසට වෙන මොකුත් ගන්න නැහැ කියන. එක අබ ඇටයක් එක මසන් ගෙඩියක් දිවාග තියාගෙන දින 2-3 ආහාර නැතුව ඉන්න. අන්තිමට ශරීරයේ බොහෝම කෘෂ වෙලා හිස් කබල හරියට වේලිච්ච ලබු කැටයක් වගේ වුණා කියන. බුදුහාමුදුරුවෝ උපමාවකට කියනවා සාරිපුත්ත ඒ කාලේ දුෂ්කර ක්‍රියා කරන කාලේ වතුර හිඳිච්ච ලිඳක් දිහා එබිලා බලපුවාම ලිම් පතුලෙන් යන්තම් පේනවා වතුර ටිකක් අඩියේ. ඒ වගේ තමයි කියනවා හිස් කබල ඇතුලේ S2 ගිලිලා ගියා කියලා. අතපය පිරිමදිනකොට හැම ගැලවිලා එනවා. අසීතික කියන වැල්පුරුක් වගේ අතපය සම්පූර්ණයෙන්ම ඇට සැකිල්ලට මස් ඇලුණා කියලා. පපුව අත ගන්නකොට කොඳු වැට පෙළිය අහු වෙනවා කියලා. එතකොට ඒ වගේ පුදුම දුෂ්කරක් දින ගණන් සිහි නැතුව මල මුට්ට පහ කරන්න ගියාම දවස් ගණන් නැකිට ගන්න බැරුව සිහි නැතුව එහෙමම ඉන්නවා. එතකොට සමහර දෙවිවරු පවා රැවටෙනවා. සමහර දෙවිවරු සුද්ධෝදන රජතුමා ළඟට ගිහින් කියනවා රජතුමනි ඔබේ පුත්‍රරත්නේ මිය ගියා. එතකොට සුද්ධෝදන රජතුමා අහනවා මගේ පුතා මිය ගියේ බුදු වෙලාද? නෑ රජතුමනි දුෂ්කර ක්‍රියා කරද්දී උන්වහන්සේ මිය ගියා කියලා. එතකොට සුද්ධෝදන රජතුමා කියනවා නෑ මං ඕක පිළිගන්නේ නෑ. කවුරු කීවත් මං පිළිගන්නේ නෑ කියලා. මගේ පුතා බුදු නොවි මිය යන්නේ නෑමයි කියන. එහෙනම් රජතුමනි අපි ආයි බලලා එන්නම් කියලා අතුරුදහන් වෙලා යනවා. ගිහින් බලනකොට යන්තම් හුස්ම වැටෙනවා. ආයි ඇවිල්ලා කියනවා අනේ රජතුමනි අපිට වැරදීමක්. සිහිසුන් ඇදගෙන වැටිලා යන්තම් හුස්ම වැටෙනවා කියලා. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ශාක්‍ය ජනපදයට ඥාතීන් බලන්න වැඩම කරපු ගමනේ සුද්ධෝදන රජතුමා ওই කතාව කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ පිය රජතුමනි ඔබ අද විතරක් නෙමෙයි මීට පෙර මහා ධර්මපාල ජාතකයේ දේශනා කරා ඔබේ පුතා වෙලා මං ඉපදිච්ච ආත්මික පුතා මැරුණා කියලා මැරිච්ච සතෙකුගේ ඇට කෑලි ගෙනහලා පෙන්නලවත් ඔබ පිළිගත්තේ නැති පියෙක් කියෝ. එහෙම කියලා මහා ධර්මපාල ජාතකයෙන් එදා බුදුහාඳුරු බණ කියනවා. එතකොට අපිට පේනවා දුෂ්කර ක්‍රියා කරන කාලේ මොනතරම් පුදුම දුකක් වින්දාද. මේ දවස් දෙකක් මාසයක් මාස කීපයක්ද අවුරුදු 6ක්
අවුරුදු 6ක් ඒ තරම් දුක් විඳින්න සිද්ධ වුණේ අර වචනෙන් වෙච්ච අකුසල විපාකයක් ගෙවන්න. මතක තියාගන්න වචනෙන් ආනන්තරිය අකුසල් කරන්න පුළුවන්. සංඝ බේදේ කරන්නේ කොහොමද? වචනෙන්. ඒ නිසා සමහර කර්ම විපාක අපිට හිතා ගන්න බෑ ඒවා පස්සෙන් එන හැටි. සමහර කර්ම විපාක වලින් ධර්මාවබෝධයට තියෙන පින සම්පූර්ණයෙන් වැහිලා යනවා. ඒවට කියන්නේ ගරුක කර්ම. ආනන්තරිය අකුසල් ඒ වගේ. සෝවාන් වෙන්න පිනක් තිබ්බ කෙනෙක් කියනවා අජාසත්ත. ආනන්තරිය අකුසලින් වැහිලා හිටියේ. බුදුහාඳුරු මුණ ගැහුණ අන්තිම කාලේ සද්ධාව ඇති කරගත්ත බණ ඇහුවා. ධර්මාවබෝධයට තිබ්බ අවස්ථාව පින ආනන්තරිය අකුසලින් වැහිලා තිබ්බා. ඒ නිසා සමහර කර්ම කියන්නේ හරි පුදුමයි. ඒවා අපේ පසුපස සෙවණැල්ල වගේ එනවා. ඒ නිසා බුදුහාඳුරු පෙන්නවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා හැම වෙලාවෙම අපි හිතන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි කම්මස්සකෝම්හි මම කර්මයේ ස්වකීය කරගත්ත කෙනෙක්. කම්ම දායාදු මම කර්මයේ දෑවැද්ද කරගෙන මේ සසරේ ඉපදී යන කෙනෙක්. කම්ම පටිසරණෝ මම කර්මය පිළිසරණ කරගෙන සසරේ යන කෙනෙක්. කම්ම බන්දු මම කර්මයේ ඥාතියා කරගෙන සසරි ඉපදී යන කෙනෙක්. කම්ම යෝනි කර්මය මතයි මගේ උප්පත්තිය වෙලා තියෙන. අපි මනුස්ස ලෝකෙද නිරේද තිරිසන් ලෝකෙද අපේ උපත තීරණය වුණේ අපි පෙර සසරි කරපු කර්මය. යංකම්මං කරිස්සාමි කල්යාණංවා පාපකංවා තස්සදායාදු. තමන් යම් යහපත් දෙයක් කරොත් යහපත් විපාක තමන්ට ලැබෙනවා. තමන් සසරේ අයහපත් දේවල් නම් කරේ සසරේ තමන්ට මේකේ විපාක විඳ විඳ යන්න වෙන. මතක තියාගන්න මේ ජීවිතේ අපි විඳවන්නේ අපි පෙර සසරේ වපුරපු දේවල් කවුරුත් කරපු දේවල් නෙමෙයි. අපිම වපුරපු දේවල්. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කියන. යමක් වැපිරුවද වපුරපු දේ අපි අස්වැන්න නෙලා ගන්න. ඒ නිසා අපිට ප්‍රශ්න ගැටලු පීඩා එනකොට ඇයි අපිටම මෙහෙම වෙන්නේ කියනවට වඩා හිත හදාගන්න මේ මමම සසරි වපුරපු දේවල්. බුදුරජාණන් වහන්සේ පෙනවා ඒ නිසා මහණෙනි අඬා හරි සිල් රකින්න කියන. දැන් පෙර වපුරපු දේවල් වල අස්වැන්න අද නෙලනවා. දැන් අපි ඇයි මෙච්චර සිල් රකින්න මේ බණහන් අපිට ඇයි මෙහෙම වෙන්නේ කියලා හිතුවොත් බණහන්නේ සිල් රකින්නේ දැන්. අද වපුරන දේවල් වල විපාක අපිට අනාගතේ හොඳ විපාක ලැබෙනවා. ඒ නිසා අඬා හරි සිල් රැක්කොත් ඒ වපුරන දේවල් වල අස්වැන්න අනාගතේ අපිට හොඳ විපාක ලැබෙනවා. හොඳ අස්වැන්න නෙලා ගන්න ලැබෙනවා. පෙර වපුරපු දේවල් අපිට දුක් විඳ විඳ ඇඬූ කඳුලින් හරි සසරේ අරගෙන යන්න වෙනවා. ඒ නිසා මතක තියාගන්න සමහර කර්ම හරි පුදුමයි. සමහර ජීවිත සමහර අයට උදව්වක් කරන්නවත් බෑ. දැන් බලන්න ඔබ සමහරට දඹදිව එහෙම ගිහින් තියෙනවා නම් දැකලා ඇති මේ මිනිස්සු විඳින දුක. හරියට ඉන්න ওই සිද්ධාස්ථාන අසල ළමයි පුදුම විදියට අතපය ඇඹරිලා පුදුම ඉල්ලගෙන එන අය. ඒ ළමයින්ට දැන් අපේ ලංකාවෙන් වුණත් ගොඩාක් යනවනේ දඹදිව වඳින්න යනවා. ඒ යන මිනිස්සුත් මොනවා හරි අරන් යනවා. දෙන්න බෙදන්න බලාගෙන යනවා. ඒ යන මිනිස්සු එන ලෝකේ රටවල් ගණනාවකින් වන්දනාව වෙන පිරිස අර ඒ වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට දුන්නා නම් ඒ මිනිස්සුන්ට ගොඩාක් උදව්වක් කරන්න පුළුවන්. හැබැයි කර්මය කියන්නේ ඒ ළමයින්ට එහෙම දෙන්න පුළුවන් જાතියක් නෙමෙයි. යන සංවිධායකවරුම කියනවා දෙන්න එපා. දුන්නොත් ලොකු ප්‍රශ්න. එක ළමයෙකුට දුන්නොත් අනිත් ඒවා ගහනවා බස් වලට ගල් වලින් ඉදන්. දෙන්න හිතෙන්නේ. මොන විදිහටවත් වාඩි කරලා කෑම ටිකක් දෙන්න බෑ. සමහර වෙලාවට අපිටත් ගියාම දුක හිතෙනවා. අපිත් ගිහිල්ලා සමහර ලාවට කෑම ගෙනල්ලා වාඩි පුදුම අමාරුයි. වාඩි කරලා කියලා ඒ වාඩි කරන්නේ තේ අය ලව්ව පොළු අරගෙන වාඩි කරවන්න. වාඩි කරලා කෑම ටික එක්කිනාට දෙන්නට බෙදනකොට පොර කාලා අර ටික ඔක්කොම බිම හලා ගන්න. කන්න බෑ ඊට පස්සේ. බිස්කට් පෙට්ටියක් දුන්නොත් පොර කාලා ඔක්කොම කුඩු කරගෙන බිම හලාගෙන අර වැලිත් එක කටේ දාගෙන කනවා. ගහ ගන්නවා. ඊට පස්සේ දීපු කෙනාටත් එක ගලකින් හරි දමලා ගහනවා. කර්ම විපාකවල හැටි බලන්න. පව් කියලා කොච්චර අනුකම්පාවෙන් දෙන්න හැදුවත් ඒක ගන්න පින නෑ.
කර්මයෙන් වැහිලා යනවා. සමහර ජීවිත ඔය වගේ ලෝසක හාමුදුරන්ටත් ඒ වගේ. අතට යමක් දුන්නොත් එක්ක බිම හලා ගන්නවා කියන. පාත්තරයට ලැබුණොත් පැවිදි වුණාට පස්සේ වළඳන්න ගන්නකොට පිළුණු වෙලා කියන. ඒ සමහර අයගේ කර්ම විපාක. පුදුමාකාර විදිහට කර්ම විපාක පස්සෙන් එන අය ඉන්නවා. ඒ නිසා හැම වෙලාවෙම හිතන්න අපි වපුරපු දේවල් අපිම සසරේ අරගෙන යනවා. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩ. අනුන්ට ඊරිසියා කරා කියලා ලැබෙන දෙයක් නැතියෙන පිනත් පිරිහිලා යනවා විතරයි. ඒ නිසා යමක් තියෙන තමන්ට වඩා උගත් වෙන්න පුළුවන්, බුද්ධිමත් වෙන්න පුළුවන්, ධනවත් වෙන්න පුළුවන්, බලවත් වෙන්න පුළුවන්, කීර්තිමත් වෙන්න පුළුවන්. ඒ අය දිහා බලලා හිතන්න ඒ අය සසරේ වපුරපු දේවල් ඒ අය නෙලා ගන්න. ඒ අයගේ පින. අපිට මෙහෙම වෙලා තියෙන්නේ අපි සසරේ වපුරපු දේවල්. ඒ නිසා මම මේ ජීවිතේ අප්‍රමාදීව පින් කරනවා කියලා වීරිය වඩා ගන්න. කුසල් වඩන්න. අන්න එතකොටයි Tamanට ධර්මාවබෝධී පැත්තට ජීවිතයක් හදාගන්න පුළුවන්. ඊළඟට බුදුහාඳුර පෙන්වනවා කොයිම වෙලාවකවත් අකුසලේ පුංචි කියලා හිතන්න එපා කියන. අපි සමහරට ඕක පොඩි දෙයක්. ඕක එච්චර ගාණක් නෑ. ওই පුංචි දේවල් ඕවා ලොකු බලවත් දේවල් නෙමෙයි. එහෙම අකුසලේ පුංචි කියලා හිතන්න එපා කියන. සමහර නොසිතන ජලයේ බිඳුව වැටිලා භාජනයක් ජලයෙන් පිරීලා යනවා. පුංචි අකුසලයක් සමහර වෙලාවට හිතලා බලවත් කරගත්තොත් විශාල පින් යටපත් කරගන්න පුළුවන්. අකුසල් මතුවෙන. ධර්මාශෝක රජුරු ගැන හිතන්න. 84000ක් විහෙර විහාර හදපු රජුරු. තුන්වෙනි ධර්ම සංගායනාව 1000ක් රහතන් වහන්සේලා එකතු කළ ධර්ම සංගායනා කළා. ලෝකේ රටවල් ගානකට ධර්මයේ ව්‍යාප්ත කරපු රජුරු. තමන්ගේ පුතා දුව මුණුබුරා ඔක්කොම ශාසනයට පූජා කරපු රජුරු. මහරහතන් වහන්සේලා ඇසුරු කරා බණ කිව්වා. ජයශ්‍රී මහ බෝධියේ දක්ෂිණ ශාඛාව ලංකාවට පිටත් කරලා යුවා. මහා පිං කරා. හැබැයි පෘථජන මනස කියන්නේ භයානකයි. මරණ මංචකේ අර ළඟ හිටපු පවන් සලන මිනිහා කේන්තියක් ආවේ. වටාත්ත වැදුනා කියලා කේන්ති ගියා. වෛරයක් ඇති වුණා. කරපු පින් ඔක්කොම යටපත් වුණා. ද්වේෂي බලවත් වුණා ඒ වෙලාවට. ද්වේෂ හිත කියන්නේ ඒ වගේ. සමහර අය මතක තියාගන්න හරිම පුදුමයි. ජීවිතේ වරදින්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. මාස කීපයක් ඇතික මහත්තයෙක් ඇවිල්ලා අඬනවා මං ළඟට ඇවිල්ලා අනේ හාඳුර්නේ මාව බේර ගන්න කිව්වා. ඊට පස්සේ මං කිව්වා මොකක්ද ඔබතුමා ඉතින් අඬනවා කියන්නෙත් නැහැ. බලපුවාම ඉස්සලා ජීවිතේ විස්තරයක් කිව්වා. කටින පින්කම් 3ක්ද 4ක්ද කරලා දෙපාරක් දඹදිව වැඳලා චෛත්‍යයක් හදවලා ලක්ෂ 30ක් විතර වියදම් කරලා ධර්මශාලාවක් හදලා පන්සලක හොඳට බණහන කෙනෙක්. දැන් ඔය ටිකෙන් නිකන් හිතන පව්කාරයේද? තනියෙන් චෛත්‍යයක් හදනවා කියන්නේ ලක්ෂ 30ක් හරි වියදම් කළා මේ Taman දුක් මහන්සියලා හම්බ කරපු සල්ලි. දඹදිව ගිහිල්ලා පින්කම් කරලා ගෙදර රණ්ඩු වෙච්ච ගමන් කේන්ති ගිය පාර වඳින බුදු පිළිමේ උසලා පොලේ ගහලා තියෙනවා. ওই Tamanගේ හිත අච්චර පින් කරපු මිනිසයා වෛරයත් එක්ක Tamanගේ හැසිරීම බලන්න. සමහරුන්ට මැරෙනවා පේන්නේ නැහැ නේ. පොඩි දෙයක් ඇති සමහරට ළඟ ඉන්න මිනිහට පිහින් අයින්. අවුරුදු ගණන් ආදරය කරපු බිරිඳගේ බෙල්ල මිරිකලා මරනවා එක්ක පිහින් අයින්නවා. තමන්ගේ දරුවා උස්සලා පොලේ ගහන අම්මලා තාත්තලා නැද්ද? කොච්චර ඉන්නවද? හිතක් වෙනස් වෙනවා කියන්නේ හරි පුදුමයි. මේ මහත්තයා කියනවා හාඳුන්නේ බුදු පිළිමේ කුඩු වෙලා යනකොට මගේ ඇඟට පණ නැති වෙලා මම්ම ඇදගෙන වැටුණා කියනවා. කැඩිච්ච කෑලි ටික එකතු කරගෙන බදාගෙන ඇඬුවා කියනවා. ඊට පස්සේ ගිහිල්ලා ඊට වැඩිය ලොකු බුදු පිළිමයක් ගෙනහලා එතන තියලා බුදුන් ඇඳලා මල් පූජා කරලා තුනුරුවන් කමා කරගත්තා කියනවා. නමුත් දැන් නිින්ද යන්නේ නැහැ. නිදාගන්න ගියාම මැවිලා පේනවා. බණ පොතක් කියවනකොට මැවිලා පේනවා. වාහනයක ගියත් මතක් වෙනවා. ඒ නිසා කර්ම විපාක කියන ඒවා මතක තියාගෙන සමහර ඒවා අපිට පුදුම විදිහට බලවත් වෙන්න පුළුවන්. හිත විශ්වාස කරන්න එපා. අපි හිතනවා මට මාව විශ්වාසයි මට එහෙම වෙන්නේ නැහැ මං ගැන මං දන්නවා. අහලා ඇතිනුවනේ. මේ හිත තරම් අපිව නිරේට ඇදගෙන ගිය හතුරෙක් තවත් නැහැ. මේ හිත තරම් අපිව තිරිසන් අපායට പ്രേත ලෝකෙට ඇදගෙන ගිය හතුරෙක් තව නැහැ.
සංසාරයම හතුරා කෙලෙස් සහිත හිත. ඒ නිසා හිත විශ්වාස කරන්න එපා. ධර්මය විතරක් විශ්වාස කරන්න. ධර්මය පිහිටන්න, ධර්මයෙන් ඔබ බේරගන්න. කෙලෙස් සහිත හිත විශ්වාස කරගෙන හිටියොත් ඔබ අමාරු වැටෙනවා. ඒ නිසා අප්‍රමාදී වෙන්න. ඔබ හැම දෙනාටම අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.